අද පිනිවියන ආරම්භයේදී මම ඔබට මතක් කළා වගේ කාලේ කොයිතරම් ඉක්මනින් ගෙවිලා යනවද. 2021 වසර නිමාවට පත් වෙන්න තව දවස් කිහිපයයි තියෙන්නේ. වසරක අවසානය අපි සමරන්නේ කොයි විදිහටද? මේ 2021 වසර ගැන කියනවා නම් කොයිතරම් බාධක කම්කටොළු අපේ ජීවිතවලට ආවත් වසර අවසාන වෙද්දී අපි එය සැමරුමක් විදිහට සමරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක අපි විතරක් නෙමේ. ලෝකේ බොහෝ රටවල් 31 වෙනිදා දවස සාදවත්ව සමරන කාලවකවානුවක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් අපව බලන ප්‍රේක්ෂක ඔබ වෙත මොන වගේ අත්දැකීමක්ද ලබා දෙන්න සූදානම් වෙන්න කියන කාරණාව පිළිබඳ අපි කතා බහ කරන්න සූදානම්. ඒ සම්බන්ධ పూర్ව ප්‍රචාරක පට ඔබ දැනටමත් දකිනවා. අපි කතා බහ කරමු 31 වෙනිදා රාත්‍රියේ ඔබට ගෙනෙන ආසියානු තරු පළස මොකක්ද මෙහි අන්තර්ගතය? එයින් ඔබට ලබා දෙන රසවින්දනාත්මක ප්‍රවේශය මොකක්ද කියන කාරණාව පිළිබඳව පොඩ්ඩක් කල්තියා කතා බහ කරන්න සූදානම්. අපි ආරාධනා කළා එවෙනුවෙන් OBS එයා පුද්ගලික සමාගමේ සභාපති ගිහාන් දසනායක මහත්මයාට, ඒ වගේම තමයි ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ගරු සභාපතිතුමන් අජිත් ජයවර්ධන මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම දිලානි මදුෂිකා OBS එයා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා විදිහට අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මම මුලින්ම යොමු වෙන්න කැමති ගිහාන් දසනායක මහත්මයා වෙත. ඇත්තටම මොකක්ද මේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා වෙනද අත්දකින්න නොලැබුණු විදිහේ අපූර්ව අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න තරු පළස හරහා උත්සාහ කරන්නේ? මොකක්ද මෙහි සංකල්පමය ස්වરૂපය කියන කාරණාව අපි කතා කරමු. මේක ඇත්තටම විශේෂී සංකල්පයක්. අපි ජාත්‍යන්තරව 31 කියන දේ ලෝකේ හැම රටකම සමරනවා. ඉතින් ලෝකේ විවිධ විදිහට මේ දේ සමරනවා. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක 31ම ප්‍රෝග්‍රෑම් කරපු ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. අපේ අරමුණ තිබ්බේ අපේ තියෙන දේශීය නිෂ්පාදන, දේශීය කලාකරුවන්, අපේ දේශීයත්වයේ අගයන නිර්මාණකරුවන් සහ අපේ කලා ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රීය නිරූපණ ශිල්පීන්, ගායක ගායිකාවන්, ඊළඟට නළු නිලියන්, ප්‍රවීණ නළු නිලියන් ඔක්කොම එක තැනකදී ඒගොල්ලොන්ව රතු පොලිසියෙන් පිළිඅරගෙන ඒගොල්ලන්ගේ හැකියාවන් පෙන්වන වැඩසටහනක් කරන්න. ඉතින් ඒකෙදී අපිට විශේෂ සහයෝගයක් දුන්නේ ඇත්තට මේ සංකල්පය මම මුලින් concept developer විදිහට කියන්නේ මේකේ සංකල්ප නිර්මාතු විදිහට කරාට පස්ව මාත් එක්ක මදුෂිකා මල්ලවගේ සම්බන්ධ වුණා. ඉතින් අපි ලොකු මේක මම විතරක් නෙමෙයි මේක පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා මේක මෙතෙන්ට ගේන්න. ගොඩාක් බාධක ප්‍රශ්න මැද්දේ මෙතෙන්ට අපි ආපු ගමනක් තියෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තාම මේකට මුලින්ම අපිට අතහිත දුන්නේ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රත්මලාන. ඉතින් රත්මලාන ඇත්තටම අපි හිතුවා ජාත්‍යන්තරයට හඬ ඇහෙන්න නම් ජාත්‍යන්තර ලොකේෂන් එකක් අපි භාවිතා කරන්න. කියන්නේ ස්ථානයක් භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒ ස්ථානීය වටිනාකම හේතුවෙන් තමයි අපි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රත්මලාන සම්බන්ධ කරගත්තේ. ඉතින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රත්මලාන සම්බන්ධ කරගද්දී මම විශේෂයෙන් කිව්ව යුතු නම් කීපයක් තියෙනවා. ඒ තමයි අරුණ රාජපක්ෂ එයාපෝට් මැනේජර්. ඊට අපේ ඊට උඩින් අපේ අධ්‍යක්ෂිකා දීදී ලිවේරා මහත්මිය, ඊට අමතරව අපේ චෙයාමන් මේ චන්දුශ්‍රී මහත්මයා. ඉතින් ඒ කියන්නේ එයාපෝට් චෙයාමන් සහ අපේ ඩීවී චානක ඇමතුමා, ඉතින් ප්‍රසන්න පනතුන්ගේ ඇමතුමා. ඇත්තටම මෙහෙම ගත්තාම මේ ලොකු පිරිසක් මේ වෙනුවෙන් සහයෝගය ලබා දීලා තියෙනවා. ඊට අමතරව මම විශේෂයෙන් ඒ කියන්නේ ඊට අමතරව මේ ගුවන් හමුදාවත් මේ ඉවෙන්ට් එක වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ concept එක වෙනුවෙන්. එතකොට ඊටත් අමතරව අපිත් එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ දෙවෙනි සහායක් විදිහට සම්බන්ධ වුණේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය. ඒකත් කිව යුතුම දෙයක්. ඉතින් මේ මට මේ පැත්තෙන් ඉන්න අපේ අජිත් ජයවර්ධන අපේ ගම් සභාපතිතුමා, එතුමා මේ සංකල්පය හොඳින් වටහා ගත්තා. මොකද ඒක මට ගොඩක් එතුමත් එක්ක මේ දේ වටහා ගන්න ලොකු පහසුවක් වුණා. එතුමත් ජාත්‍යන්තර අත්දැකීම් තියෙන මේ හොඳ දක්ෂ සභාපති කෙනෙක් අපේ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ කලාකරුවන් වෙනුවෙන්මයි එතුමත් ඉන්නේ. ඉතින් එතුමා මේ සංකල්පය වටහාගෙන ඉතින් ඒ හරහාම අපේ ගබු දයාසිරි ජයසේකර ඇමතුමා, ඉතින් තම ගබු විමල් වීරවංශ ඇමතුමා මේ හැමෝම මේ සංකල්පයට ගොඩක් සහයෝගයක් ලබා දුන්නා. අද වෙනකම් මේ යථාර්ථයක් දක්වා ගේන්න සංකල්පයක් යථාර්ථයක් දක්වා ගේනවා කියන්නේ ගොඩක් වෙලාවට ආසියානු රටක් ඇතුලේ ජාත්‍යන්තර සංකල්පයක් ලොකු ව්‍යායාමයක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි ගොඩක් වෙලා දකිනවා රූප රැජින තරංග සමහරට සම්මාන වලවල් ගොඩක් වෙලාවට ජාත්‍යන්තර වලවල් ලංකාවට අවිල්ල කරනවා. නමුත් අපේ රටෙන් දෙයක් ලෝකෙට යන්න අපිට කවදාවත් ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා නැහැ. අපි ගත්තොත් එimhe ඉන්දියාවේ
අයිෆා කිව්වහම මීට සමාන්තර ප්‍රෝග්‍රෑම් එකක් අයිෆා. හැබැයි අයිෆා ලංකාවට එල කරනවා. නමුත් අපිට අයිෆා වගේ ප්‍රෝග්‍රෑම් එකක් තිබෙන්නේ අපේ ආටිස්ට්ලා ඔක්කොම එක තැනකට ගැදර් කරන්න. අපේ සමාගම් අපිට දැන් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ස්වාධීන නාලිකාවේ ගරු සභාපතිතුමා. ඒතකොට මේ සුදත් ප්‍රෝධන මැතිතුමා. එතුමා තමයි මේක ඇත්තටම යථාර්ථයක් දක්වා අපි මේ ආයතන ඒ කියන්නේ මේ එයාපෝට් එක නැෂනල් ඩිසයින් සෙන්ටර් එක සම්බන්ධ කරගෙන මම ඇවිල්ලා ඊට පස්සේ හම්බුනේ අපේ සභාපතිතුමාව. ඉතින් සභාපතිතුමා තමයි මේකට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේ. එතෙන්දී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු මధుර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා නොමද සහයක් මේ දක්වා දක්වනවා. ඉතින් මේ ඉදිරියට මම හිතනවා එතුමා මේකේ විශාල සම්බන්ධීකරණයක් සිදු කරනවා. ඉතින් සභාපතිතුමා තමයි ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක අතට අරගෙන සභාපතිතුමා ප්‍රවීණ අධ්‍යක්ෂ කෙනෙක් හින්දා මට ඒක ලොකු පහසුවක් වුණා. ඒ කියන්නේ එතුමාට මේ දේ වටහා ගැනීමේ හැකියාව පහසු වුණා. මේක මේ කලාකරුවෝ හැමෝම එක තැනකට එකතු වෙන ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ ITN එකේ සියලුම දෙනා මේකට සම්බන්ධ වෙලා මේක දැන් අද වෙද්දී යථාර්ථයක් දක්වා පත් වෙමින් පවතිනවා. හොඳයි. මේ සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නය ඔබ හමුවට ගේන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය. ස්වාධීන රූපවාහිනිය නරඹන ඔබ වෙනුවෙන් 31 වෙනිදා රාත්‍රියේ අපූර්ව අත්දැකීමක් විශේෂයෙන්ම 2021 වසර අවසන සාදවත් සැමරුමක් විදිහට පෙර දකින්න නොලැබුණු විදිහ අත්දැකීමක් විදිහට බලන්න ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ දර්ශන තලයක් ලෙස සකසා ගනිමින් කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියන කාරණාව ඔබට දකින්න පුළුවන්කම ලැබේවි. ශ්‍රේෂ්ඨ රැසක ශිල්පීන්ගේ දායකත්වය මේ සඳහා ලැබෙනවා. සභාපතිතුමා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අජිත් ජයවර්ධන මහත්මයාගෙන් මම කැමැතියි දැනගන්න. ඇත්තටම මේ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ හරහා මොන වගේ දෙයක්ද මේ වැඩසටහනේදී ලබා දෙන්නේ? ඔව් දැන් 31 රාත්‍රී කියන්නේ ඔබ අප කවුරුත් දන්නවා ලෝකයේ ඉතාමත්ම ඔබ සඳහන් කළ ආකාරයටම සාදවත් රාත්‍රියක්. ඒ වුණත් අද අපි වඩාත් අයහපත් කොන්දේසි මත තමයි රට තුල ඉන්නේ. ඉතින් ඒ නිසා අපි සාම්ප්‍රදායිකව කරන බාල් නැටීම් ගණෙන් එළියට ගිහිල්ලා ස්වාධීන රූපවාහිනියත් එක්ක අප සාකච්ඡා කළේ අපි දන්නවා යහපත් හැඟීම් වල ප්‍රීතිය තියෙනවා කියලා. ඒ නිසා ආනන්දයත් ප්‍රඥාවත් කියන දෙකම ගෙනියන්න පුළුවන් එකක්. වෙන විදිහකට කිව්වොත් එහෙම ඔබ අප දැකලා තියෙනවා උඳු පියලේ පළසක තියෙන පුංචි දම්පාට මලක්. ඒකේ හැඩේ විදිහ ගත්තොත් එහෙම උඩවැඩියා මලකට කවදාවත් දෙවනි වෙන්නේ නැති එකක්. අපි අපේ රට තුල තියෙන මේ කලාත්මක సౌందර්යය ඒ වගේම තමයි අපේ ශිල්පීන්ගේ ගත්තොත් ඔවුන් සතුව තියෙන කුසලතාවෙන්ම අපූර්වත්වය. ෆැෂන් ෂෝ එකක එහෙමත් නැත්නම් ගායනාවක චලන චිත්‍රයක එහෙම නැත්නම් වේදිකාවක එක එක ආකාරයට කලාකරුවෝ ඉස්මතු කරනවා. මෙන්න මේ ඉස්මතු කරන එකට අපගේ සංස්කෘතික අනන්‍යතාව පිහිටවන එක තමයි ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මූලිකම වගකීම වෙන්නේ. ඒතකොට අපි කල්පනා කරනවා මේ ජාත්‍යන්තර මට්ටමේ නැත්නම් ඉහළ තලයට අරගෙන යන මිනිස්සුන්ට සතුටින් අර උද්දාමයෙන් ඒ වගේම ආනන්දය සහ ප්‍රඥාව කියන දෙකම එකට එකතුව තියාගන්න පුළුවන් වේදිකාවක ඒ ජාත්‍යන්තර අධ්‍යක්ීමේ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ ලකුණු හොයා ගැනීම සඳහා අපගේ අත්දැකීම් අප සතුව තියෙන අර මහාර්ග සංස්කෘතික කෝෂ්ඨාගාරය මේ ඇඳුම් වලට මේ ලයිට් එක ඇතුලේ මේ වේදිකාව මත මේ රතු පළස මත පේටිකාව මත ස්මතු කිරීම සඳහා අවශ්‍ය කරන ඩිසයින් පාර්ට්නර් කියලා අපි කියන්නේ. අන්නේ මෝස්තර ගුණය මේ ගිහන් සඳහන් කළ ආකාරයේ සංදර්ශනය ඇතුලේ මතු කිරීම තමයි අපේ මූලික කාරණේ වෙන්නේ. මම හිතන්නේ අද ඒකට ගත්තොත් එහෙම ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් ඔබ ගත්තොත් ජපානය කිව්වහම අපිට කිමෝනාව මතක් වෙනවා. ඒක ටී සෙරමනි එක විතරයි සාමාන්‍යයෙන් අද පාවිච්චි වෙන්නේ. හැබැයි ඒක තමයි ඒ අනන්‍යතා ලකුණ. ඒකෙන් මතු කරගත්ත. එහෙනම් අපි ගත්තොත් අපේ ඉතිහාසය තුළ අපේ ලෙන් විහාරයක තියෙන එහෙමත් නැත්නම් ගුහා චිත්‍රයක තියෙන සමහරවිට සීගිරියක් තියෙන මේ අපට ඇස නොගැටුණු පුංචි අපූර්ව දේවල් අපිට මතු කරලා ගන්න පුළුවන් අපේ මෝස්තරයේ ඇතුලේ. එතකොට තමයි ශ්‍රී ලාංකික කලාව තුළ මතුවෙන අනන්‍යතාවක් තියෙන්නේ. ඉතින් වෙන විදිහකට කිව්වොත් එහෙම අර දැල් වෙන නියොන් එළියට තියෙන සුන්දරත්වය විතරක් නෙවෙයි සඳ එළියේ වැටෙන රාත්‍රියක තියෙන අපූර්ව චමත්කාරය වේදිකාව මතට ගෙනහැල්ලා ඒක ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර අත්දැකීමක් හරහා අන් අයට වෙනස්. මම හැමදාම විශ්වාස කරන්නේ ලෝකේ හැමදාම ඉස්සරහට ගමන් කරන්නේ සම්ප්‍රදායට එරෙහිව ගමන් කරන මිනිසුන්ගේ කකුල් පිටිපස්සේ කියලා. මේක 31 රාත්‍රියේ ඒ වගේ ව්‍යායාමයක්. ඒ කියන්නේ අපි දැකලා තියෙන්නේ සංගීත සංදර්ශන නැත්තම් කවුරුත් කියන මියුසිකල් ෂෝස්. අනේ මියුසිකල් ෂෝස් වලින් ඔබට ගිහිල්ලා. එහෙමත් නැත්තම් අපි දැකලා තියෙන්නේ හුදෙක් ෆැෂන් ෂෝස්. ඒවෙන් ඔබට ගිහිල්ලා මේ සියලුම කලාකරුවන්ට ශිල්පීන්ට හැම අංශයකම සිටින අයට එකට එකතු වෙන්න පුළුවන්. සමහරවිට ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්.
ඒ අය මිනිස්සුත් සමග ඉඳලා මිනිස්සුන්ගේ චිත්තසංතානය සතුටට පත් කරන රාත්‍රියක අපේ ගෙවී ගිය අවුරුද්ද තුල තියෙන අත්දැකීම් පිළිබඳව යලි එහෙම නැත්නම් ආපස්සට හැරලා බලන්න පුළුවන්. චමත්කාරජනක ඒ ශක්තියෙන් 22කට කියන්නේ ලබන අවුරුද්දට මේ ඉලිපත්තේ අපි ඉන්නේ යන්න පුළුවන් ජවයක් උත්ප්‍රේරණයක්. නැත්නම් මොටිවේෂන් එකක් කියන්නේ අන්න එහෙම උනන්දුවක් බෝ කරන එක තමයි අපේ රාමුවේ ඉඳලා අපි උත්සාහ කරන්නේ. සභාපතිතුමාගේ කතාව ඇතුලේ කියවුණා අපේ අනන්‍යතාව රැකගනිමින් ඔබට අලුත් විදිහේ ප්‍රාසංගික අත්දැකීමක් ගෙනෙනවා කියලා. ස්වාධීන රූපවාහිනිය ඊට අස්වැසිල්ලක් ඊට උදව්වක් සපයනවා මේ අපේ සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් කොහොමද නවතම ආරක සාදවත් සෞන්දර්යාත්මක අත්දැකීමක් ගෙනෙන්න කියලා 31 රාත්‍රියේ ස්වාධීන රූපවාහිනිය සමග රැඳී සිටින්න විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස කලාකරුවන් සිනමා ටෙලිතරු ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ වගේම මෝස්තර නිර්මාණ ශිල්පයේ යෙදෙන නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ආදී ශේෂ්ත්‍ර ගණනාවක බොහෝ අය එකතු වෙන්නට නියමිතව තිබෙනවා. මම කැමති OBS එයා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා දිලානි මහත්මිය වෙත යමු වෙන්න. ඇත්තටම කාගේ සහභාගීත්වයේද මේ මෙහිදී ඉස්මතු වෙලා පේන්නේ? ඇත්ත වශයෙන්ම අපි කියන්නේ කලාකරුවන් විතරක් නෙමෙයි අපි ඇත්තට මේ වැඩසටහන සහභාගී කරගන්න අපි උත්සාහ කරේ. කියන්නේ තරු ගණයේ සිටින ගොඩක් අය පිරිස මේකට සහභාගී වෙනවා. ඒ කියන්නේ ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව තුළ සිටින කලාකරුවන් වගේම ඒ වගේම සුපිරි ගණයේ ක්‍රීඩාතරු එතනින් ගියාම ලංකාවේ සිටින ගත්තොත් එහෙම ව්‍යාපාරික තරු ගණයේ සිටින ව්‍යාපාරිකයන් ඒ කියන්නේ අපි හැම ශේෂ්ත්‍රයක්ම ඒ කියන්නේ එතනින් ගියාම ගත්තොත් එහෙම මේ කියන්නේ අපි සියලුම ශේෂ්ත්‍රයන් අපි එකතු කරගැනීමට ඇත්තටම උත්සාහ කරා මේ අපේ 31 දවසේ තියෙන රාත්‍රියට. මොකද අපි අඩුවක් කරේ නැහැ. කියන්නේ සියලුම කියන්නේ අපිට හැකි පමණ මේකට අවශ්‍ය කරන සියලුම දෙනා සහභාගී කර ගැනීම වැදගත් කියන එක අපි හිතුවා. මොකද ලංකාව තුළ මීට කලින් මේ විදිහට මුළු ශේෂ්ත්‍ර ගණනාවක්ම සහභාගී කර ගැනීමට අවස්ථාව හම්බෙලා නැහැ. කියන්නේ අපි දැක්කොත් අපිට හැම වෙලේම දකින්න හම්බ වෙන්නේ කලාකරුවන්ම විතර. හැබැයි අපි මේ වැඩසටහන අපි සහභාගී කරගන්නවා ක්‍රීඩිකා. ඇත්තට ඒගොල්ලන්ගෙන් මහර කියන්නේ අපිට ඇත්තටම පුදුම විදිහට අපිට කියන්නේ ඒගොල්ලෝ කිව්වා කියන්නේ අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙන එක ඇත්තටම සතුටක් කියන එක. සුසන්තික අක්කා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඇය බොහොම සතුටු වුණා. කියන්නේ මම තමයි ඇත්තටම ඒගොල්ලන් කතා කරලා ඒගොල්ලන්ට මේ ගැන විස්තරය කියනකොට ඒගොල්ලෝ බොහොම සතුටු වුණා ඇත්තටම. අනේ නාගේ ඇත්තටම අපිට කියන්නේ අපිට සෑහෙන වටිනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව කියන එක. ඒ වගේම තමයි කලා ක්ෂේත්‍රයේ පැත්තෙන් කියන්නේ ගත්තොත් එහෙම ඇත්තටම අපිත් එක්ක සහභාගී වෙනවා තරු ගණයේ සිටින සියලුම කලාකරුවන්. කියන්නේ ගත්තොත් එහෙම තුමිදු අයියලා කියන්නේ මම ඇත්තටම නම් වශයෙන් මම සඳහන් කරන්නේ නැති වුණාට කියන්නේ තරු ගණයේ සිටින බොහොම පැත් පිරිසක් අපිත් එක්ක සහභාගී වෙනවා මේ වැඩසටහන සඳහා. ඔන්න ඔබටත් පුළුවන්කම ලැබෙනවා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ 31 වෙනිදා රාත්‍රියේ අපූර්ව සාදවත් අත්දැකීමක් සමගින් එක්වන්න ආසියානු තරු පළස වෙනස් විදිහක අලුත් ආරක වැඩසටහනක් මුලින්ම ඔබට හැමදාම අරගෙන එන්නේ ස්වාධීන රූපවාහිනිය. ඒ නිසා 31 වෙනිදා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනිය සමග රැඳී සිටින්නට ඔබට ආරාධනා කරනවා. මෙහි අන්තර්ගතය කොයි විදිහටද කියන කාරණාව පිළිබඳ තවත් තොරතුරු කතා බහ කරමු විරාමයක් ලබාගෙන. ජීවිතේ කොයිතරම් බාධක අභියෝග මැදින් ගත වුණත් අපි හැම වෙලේම හොයන්නේ අපේ ජීවිතයේ සතුට. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට ජීවිතයේ අනෙක් හැම කාරණාවකදීම වගේ ඔබේ සතුට වින්දනය උසස් තැනකට ගෙනෙන්නත් වැඩි යමක් කරන මාධ්‍ය ආයතනයක් විදිහට රූපවාහිනී කරණේ මහගෙදර විදිහට ප්‍රචලිත වෙලා තිබෙනවා ඔබ අතරම. ඒ නිසාම 31 වෙනිදා රාත්‍රිය 2021 වසර අවසන සාදවත් සැමරුමක් විදිහට 31 වෙනිදා රාත්‍රියේ ආසියානු තරු පළස වැඩසටහන අපි ඔබට ගෙනීමට සූදානමින් සිටිනවා. ඒ වැඩසටහන කොහොමද සකස් වෙන්නේ? ඔබට මොන වගේ අත්දැකීමක්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නේ. විශේෂයෙන්ම රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රය තුල තමයි මේක තිබෙන්නේ. වෙනස් ආරක වෙනස් විදිහක වැඩසටහනක් කියලා බැලු බැලමට තේරෙනවා. අපි ඒ ගැන තවදුරටත් කතා බහ කරමු. මං ගිහන් මහත්මයා වෙත යමු වෙන සූදානම්. කොහොමද එදාට වැඩසටහන දියත් වෙන්නේ? මේ ඇත්තටම කියන්නේ කලින් කතා බහේ දිගුවක් විදිහට මට කියන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා.
අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක ලංකාවේ මේ ප්‍රචලිතම සහ ලංකාවේ ප්‍රබලම මේ වෙනදා ආයතන කීපයක් අපිට සම්බන්ධ වෙනවා. මේකේ අපේ ප්‍රධාන අනුග්‍රහක බවතුන් මේ වැඩසටහනේ. ඉතින් ඇත්තටම ඒකෙදී අපේ මාකටිං එක සහ අපේ ඩිරෙක්ටර් ප්‍රෝග්‍රෑම් මිස්ටර් සරත් පෙරේරා මහත්මයා, ITN එකේ සවිත් කුමාර පෙරේරා මහත්මයා, ඊළඟට අපේ මාකටිං ඩිරෙක්ටර් මිස්ටර් රවි සිරිවර්ධන. මම ඇත්තටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක මේ දක්වා මේ දැවැන්ත නිර්මාණයක් දක්වා හසුරුව ගන්න ලොකු උදව්වක් කළා. ඒ කියන්නේ ඒ වගේම අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ හසන්ත මැතිතුමා මේ සියලු දෙනාගේම දායකත්වයෙන් නිස්සංක මේ CEO. මොකද මම ඒ නම් නොකියුවොත් මේ අමිල ඒක ලොකු අඩුවක් වෙනවා. මොකද මට මේක සමහරට හිතෙනවා ඇති මේ නම් එක දිගටම මේ නාමාවලියක් කියන්න කියලා. නෑ මීට වඩා දිගයි නාමාවලිය. නමුත් මේ නම් කිවිය යුතුයි. මොකද මේක අවසානයේ ඒගොල්ලොන්ගේ මහන්සිය, ඒගොල්ලන්ගේ කෑ ගැහිලි ප්‍රශ්න, ඒ දේවල් තමයි මේක ඇතුළේ අවසානයේ අපි මේකේ වර්ණවත් වෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඒගොල්ලෝ අපි ගත්ත ශක්තියත් එක්ක අපිත් එක්ක එකතු වුණා. අපේ ලක්ස් ආයතනයේ යුනිලිවර් ඊළඟට අපිත් එක්ක එකතු වුණා මේ මෙලිබන් මේ අනුග්‍රහයක ඊළඟට අපිත් එක්ක එකතු වුණා ඩයලොග් සහ හේමාස්. ඉතින් මේ ප්‍රධාන ආයතන සියල්ලගේ එකතුව තමයි අද එදාට අපි මේ තරුපලසෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට දෙවෙනි කතාව තමයි අපි එදාට ඇයි මේ තරුපලස කියන්නේ මොකද්ද? හරි මම දැන් කියන්නම් මෙහෙම concept එක මොකද්ද කියලා. ඒ කියන්නේ සංකල්පය. අනේ සමා වෙන්න ආමිල මේ මගේ සමහරලාට ඉංග්‍රීසි වචන භාවිතා වෙනවා. ඒ කියන්නේ සමා වෙන්න. ඉතින් සංකල්පය ගත්තොත් එහෙම ලෝකේ දැනට මේ වගේම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකටම මෙට්‍රොපොලිටන් මෙඩ් ගලා කියලා. සමහර තරුණ පිරිස හැමෝම දන්නවා අවුරුද්දේ එක කාර්තුවකදී ලෝකේ ඉන්න සුපිරිම නළු නිලියන්ගේ විවිධ හැඩරුවට ඇඳගත් ඇඳුම් එක්ක ෆොටෝස් මේ Facebook සමාජ මාධ්‍ය යාලාවල ප්‍රචලිත වෙනවා. මිලියන ගාණක් මිනිස්සු ඒවා ෆලෝ කරනවා. ඉතින් මම කල්පනා කළා ඇයි අපිට මේ වගේ දෙයක් කරන්න බැරි? අපිට කලා ලෝකයක් ඉන්නවා. අපිට අපේ රටට ළඟම මේ තියෙන දැවැන්තම මේ කලා මේ කියන්නේ කලාවර ආශ්‍රිතව තියෙන ඉන්දියාව. එතකොට බොලිවුඩය. ඊට පස්සේ අපි හැමතිස්සෙම ඉන්දියාව විතරක් දකින්නේ. නමුත් ලෝකයේ ප්‍රබලම සිනමාව තියෙන කොරියාවේ. ඒ කියන්නේ හොලිවුඩ් වලට පස්සේ තියෙන ප්‍රබලම සිනමාව තියෙන කොරියාව සහ චීනේ. ඉතින් මේ සිනමා තුනම ආසියාවටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ආසියාවක් විදිහට අපි ගත්තාම අපි හරි සුවම් පෝෂිතයි කලාවතින්. හැමදාම ආසියාව කලාවතින් සුවම් පෝෂිතයි. ඉතින් මම හිතුවා ආසියානු තරුපලස. ඒ කියන්නේ ඒෂියා ස්ටාර් ගලා අපි මෙට්‍රොපොලිටන් මෙඩ් ගලා වගේ concept එකක්. අපි මේ concept එකෙන් ඉතින් හොඳ දේවල් අරගෙන අපිට ආවේනික සංකල්පයක්. ඒ කියන්නේ ඇත්තම දැන් මේ අපකෙන් ගත්ත මුලින් ගත්ත දේ ඩිවලොප් වෙලා ඒ කියන්නේ වර්ධනය වෙලා අපිට ආවේනික සංකල්පයක් විදිහට තමයි මේ තරුපලස ප්‍රෝග්‍රෑම් එක ප්‍රතිනිර්මාණය වෙන්නේ. එතකොට මේක ඇතුලේ අපේ නළු නිලියෝ, එතකොට අපේ ගායක ගායිකාවන්, ඉතින් මේ හැමෝගෙම කුසලතාවයන් සහ දක්ෂතා අපි පෙන්වීම තමයි මේ වැඩසටහනේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම වෙනස්ම විදිහ අත්දැකීමක්. මේකේ තියෙන සමහර කාරණා මම කියන්නේ මොකද 31කටම බලන්න ඕනේ දේවල් තියෙනවා ගොඩක්. ඉතින් ඒවා අපි කලින් කිව්වොත් එහෙම ප්‍රේක්ෂකයාට ඒක මගහැරෙන්න පුළුවන් සහ ඒ රස නැති වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් 31 රෑ ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා ආසියානු තරුපලස වෙනස් ආරක අත්දැකීමක් බවට පත් කරගන්න. දැන් මේ ජාත්‍යන්තර ප්‍රසංගයක අත්දැකීමක් ඒක අපේ රටට අනුරූප කරලා කරනවා වගේම මේ අපෙන් යමක් ලෝකයට ගෙනියන්නත් හොඳ අවස්ථාවක් කියලා හිතෙනවා. අර සභාපතිතුමා කලින් කතා කරපු කරුණාකාරණත් එක්ක ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන මහත්මයා ඇත්තටම අපේ දේවල් ලෝකයට ගෙන යන්නත් මෙවැනි වේදිකාවක් ඉවහල් වෙනව නේද? බොහෝ වෙලාවට අපිට ඒක පහසුවෙන්ම කරන්න පුළුවන්. එහෙම දේවල් ලෝකෙට අපෙන් ගිහිල්ලක් තියෙනවා. සමහරලාවට අපිට ප්‍රතිනිර්මාණය කරගන්න බැරි වුණු අපූර්වත්වයන් අපි හිතමු වර්ණ කියලා. දැන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් 80 දශකයට කලින් ලුමිනස් කොළ පාට වගේ වර්ණයක්. නමුත් ඔබ ලං වෙලා බැලුවොත් එහෙම අර බත්කූරෙක්ගේ ලස්සන අත්තටුවකේ වර්ණය තියෙනවා. අපිට වර්ණයක් හිතන්න බෑ. වර්ණයක් දැක්කොත් තමයි ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි අපි මේ තරු ලකුණු පුංචියට පේන දේවල් විශාලවට පේන දේවල් කොහොමුණත් දැන් තරුවක් කියලා කියන්නේ මට මතකයි බොහොම අපූර්වත්වයෙන් කවියක කියනවා හිරු විසල් වුණ තරුවක් නැව විසල් වුණ ඔරුවක් හිම කියන්නේම බොරුවක්. දැන් අපි ගත්තොත් මේ හැම එකක්ම අපිට මේ පුංචි දේවල් විශාලනය කරන්නත් පුළුවන්. ඒ සමහර විශාල දේවල් පුංචි කරන්නත් පුළුවන්. හැබැයි අපි ඒක එදිනදා ජීවිතයේදී පරිහරණය කරන්න පුළුවන් මෙවලමක් විදිහට පාවිච්චි කරන්න ඕන. අපි ගත්තොත් එහෙම ඇවිදගෙන යන රෑම්ප් එකේ ඇවිදගෙන යන කෙනෙක් ගත්තොත් එහෙම
ඒ වගේ වෙලාවක ඒ ඇඳුම පහසු එකක් වෙන්න ඕන. ඒ වගේම ප්‍රවණතාවක් නිර්මාණය කරන්න පුළුවන් අපිට. මම කියන්නේ අපි මිනිස්සු හැටියට අපිට තියෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒකතාන මේ දේවල් එකම විදිහට දිනවනේ එපා වෙනවනේ. දැන් ගෙදර වුණත් පුටු සෙටි එක හෙට මෙහෙට කරලා වෙනස් විදිහකට තිබ්බහම මාස 6කට විතර පස්සේ නිකන් අලුත් තාලයක් හම්බ වෙනවා. ඒ වගේ තමයි ඇඳුමක වර්ණය, හැඩය, විදිහ සමහරලාට අපි කැරකිලා ආපහු යන්නේ හිටපු තැනටම වෙන්න පුළුවන්. ඉස්සර තිබුණු මොස්තරයක් අද අලුත් එකක් බවට පරිවර්තනය වෙනවා. ක්‍රීඩා විලාසිතාව වුණත්, හැඩය වුණත් එහෙමයි. ඒ හින්දා සමහරලාට අපි ඉස්සර තිබුණු ටෙස්ට් එකෙන් 2020 එල්ල දැන් 10 වලට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු සමහරලාවට ජව සම්පන්නයි, ආලෝකමත්, වේගවත් මේ ඔක්කොම හැදෙන ආකෘතිය තියෙන්නේ අර මූලික මොස්තරේ නැත්තම් ඩිසයින් එක ඇතුලේ. ඒ නිසා මේ පුටුව ගත්තොත් ඒ පුටුවේ අපිට වාඩි වෙන්න පහසු වෙන්න ඕන. හැබැයි ඒක ටිකක් නූතන, නව්‍ය, මොඩර්න් වෙන්න පුළුවන් නම් ඒක ප්‍රවණතාවක් නැත්තම් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙනවා. ඉතින් සමහර වෙලාවට අපි හිතනවා ලෝකේ ට්‍රෙන්ඩ් එන්නේ කොහෙන්ද කියලා. ට්‍රෙන්ඩ් එන්නේ අනි මිනිස්සුන්ගේ හිත අල්ල ගන්න පුළුවන්, ආලෝලනය කරන්න පුළුවන් තැන් වලින්. ඉතින් අපිට කොච්චර දේවල් තියෙනවද එහෙම පරිසරේ, අපේ සමාජයේ සමහරලාවට අපේ මිනිස්සුන්ගේ හිනාවේ වෙන රටකට ගිහිල්ලා ඔබ බැලුවොත් එහෙම කොච්චර අමාරුවෙන්ද මිනිස්සු hina වෙන්නේ. අපිට හිනාව નિરાයාසයෙන් වෙනවා. එතකොට අපි මේ වේදිකාව මතට අරගෙන එන්නේ ඒ සිනහව, ඒ හැඩය, ඒ ආලෝකය, ඒ ගමන, ඒ ලතාව, ඒ උද්‍යෝගය. මෙන්න මේ ටික අපිට 31 දා රාත්‍රියේ ශ්‍රී ලාංකික හැඩයක් ඇතුව මම හිතන්නේ ලෝකෙට අරන් ගියොත් හෙට ඒගොල්ලන්ට මේක ආදර්ශයක් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා මෙතෙක් අර සැඟවිලා තියෙන එහෙම නැත්නම් අර අපි කියමු වාණිජ ලෝකයේ තියෙන ඇතැම් තොරම්බල් වලින් වැහිලා තියෙන හුදෙක් අර දැල් වෙන නියොන් එලි වලින් වහලා ෆ්ලෑෂ් ලයිට් ගහලා හැම 31 දා රාත්‍රියකම පෙන්වන චමත්කාරයේ වෙනුවට සැබෑ මිනිසුන්ගේ හදවතේ ස්පර්ශයේ තියෙන හැබෑ මිනිසුන්ගේ හදවතින් උපදින ඒ වගේම අපිට පහසුවෙන් වැළඳ ගන්න පුළුවන් මේ සංස්කෘතික අනන්‍යතාවන් අපි අරන් එන්නෙම අපි විශ්වාස කරන අර සංස්කෘතිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වෙනස් වෙමින් තියෙන එකක්. ලෝකේ කවදාවත් වෙනස් නොවන සංස්කෘතියක් රැකිලා නැහැ. ඒ කියන්නේ සංස්කෘතියක වෙනස් හැඩතලයන් නිර්මාණය කිරීම, සංස්කෘතියක් වෙනස් කිරීම අපිට අවශ්‍ය වෙන්නෙම අපේ සංස්කෘතිය රැක ගැනීම සඳහා. අපි අර සාමාන්‍යයෙන් කියනවා ඇතැම් දේවල් අභාවිතයෙන් අභාවිතයට යනවා කියලා. අපි භාවිතා නොකර තිබුණොත් ඒවා අපිට හොයාගන්න බැරි වෙවි. ඒ නිසා අපි පැරණි අපූර්වත්වයෙන් පිරුණු වටිනා දේවල් භාවිතයට අරගෙන හැබැයි අලුත් බෝතලයක, අලුත් හැඩයක, අලුත් වර්ණයක වර්ණ ගන්නවලා එළියට ගෙනියනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේක යට සැඟවිලා තිබුණු අපූර්වත්වය. අර සේකර කියන්නේ සප්ත වර්ණයෙන් ඔබෙහි තවත් වර්ණ දකින්න ලෙසට, සප්තස්වරයෙන් ඔබෙහි තවත් නාද අසන ලෙසට, සප්ත කලාවේ දෙව්දුව සියුම් කරනු මැන මාසිත. එහෙනම් මේ සප්ත කලාවේම තියෙන දේවල් මේ වේදිකාව මතට ගෙන්වන එක තමයි 31 දා උත්කර්ෂවත් රාත්‍රියේ අපි මේ තරු පළසෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ කතාව කොයිතරම් වැදගත්ද කියන දේ ඔබට ප්‍රාසංගික අත්දැකීමක් එක්ක විඳිනකොට වඩාත් තහවුරු වෙයි. තවත් එක් සැමරුමක් සාදයක් පමණක් නොවේ. ඊට එහා ගිය ගැඹුරු අත්දැකීමක් ඔබට රසවින්දනයක් බවට පත් වෙනවා කියන කාරණාව නිසකයි 31 දා රාත්‍රියේ ආසියානු තරු පළස රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට ඔබට වෙනස් ආරක අත්දැකීමක් අපට එක්ක මේ වෙලාවේ වැඩසටහනට සහභාගී වෙනවා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ඩී.ඩී. ලිවේරා මහත්මිය ඔබතුමිය සහභාගී වෙච්ච මේ වෙලාවේ මම කැමැති දැනගන්න. ඇත්තටම මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ඔබතුමියලා මේ ආයතන එකතු වෙලා මොන වගේ අදහසක්ද තියෙන්නේ? අයිබෝවන්. ඔව් අයිබෝවන්. මම හිතන්නේ පළවෙනිම ගිහාන් අපිව කන්ටැක්ට් කරනකොට අපිත් මේකට ගොඩක් කැමැත්තක් දැක්වුවා. ඒකෝත් රත්මලාන ගුවන් තොටුපළ කියන්නේ අපේ මේ ශ්‍රී ලංකාවේ තියෙන පළවෙනිම ජාත්‍යන්තර ගුවන් තොටුපළ. එතකොට පළවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ කියන කාලය තුර මම හිතන්නේ 1935 පටන් ගත්තේ. එතකොට 1938 විතර වෙනකොට රොයල් එයාර් ෆෝස් එක තමයි ගුවන් තොටුපළ ඔපරේට් කරුවේ. ඒට පස්සේ අපේ එයා සිලෝන් කියන එයා සමාගමත් පටන් ගත්තේ රත්මලාන ගුවන් තොටුපළෙන්. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන්. එහෙම ගිහාම 1967 දී සම්පූර්ණ ඔපරේෂන් එකම බණ්ඩාරනායක ගුවන් තොටුපළට මාරු කෙරුවා. එහෙම ගිහිල්ලා මං හිතන්නේ 1983 විතර කාල සීමාවක එනකොට තිබුණ තත්ත්වයක් අතර මිලිටරි ඔපරේෂන්ස් වලට තමයි ගොඩක් යූස් කරුවේ. 2012 දී
තමයි ආපහු ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් පටන් ගත්තේ. ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් චාර්ටර්ස් අන්න ඒ වගේ ඔපරේෂන්ස් වලට. දැනට අපි බලන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජාත්‍යන්තර සර්විස් එකක් පටන් ගන්න. ඉන්ටර්නැෂනල් සර්විස් එකක් පටන් ගන්න. කියන්නේ අවුරුදු 54ක කාල සීමාවකින් පස්සේ තමයි මෙහෙම අපි වැඩසටහනක් පටන් ගන්නෙ මේ අලුත් අවුරුද්දේ. එතකොට අපිටත් ගුවන් තොටුපළ ප්‍රමෝට් කරන්නයි හැම දිනාටම හඳුනා දෙන්න මෙහෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙනවා කියන හැඟීම දෙන්න තමයි අපිත් මේකට ගොඩක්ම උනන්දුවක් දැක්වේ. ඉතින් අපිටත් මේක ගොඩක් ලොකු අවස්ථාවක් මේ වගේ ඉවෙන්ට් එකක් කරන්න මං හිතන්නේ දැනට තියෙන තත්ත්වය අනුව අපිට මේක ලොකු දෙයක් එහෙම කරන එක. හොඳයි. ජාත්‍යන්තර අත්දැකීමක් බවට පත්වන ආසියානු තරු පළස. අපි කතා කරමු මේ ගැන 31 වෙනිදා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනිය සමග එක්වන ඔබට 2021 වසර අවසන ලැබෙන සාදවත් සැමරුමක අත්දැකීම ආසියානු තරු පළස පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය. අර අධ්‍යක්ෂතුමිය කතා කළා වගේ දැන් රත්මලාන ගුවන් තොටුපළ නැවත වතාවක් ජාත්‍යන්තරයට ගෙන යන්න උත්සාහ කරන කාලවකවානුවක මේ ජාත්‍යන්තර අත්දැකීමත් එක්තරා ආකාරයක ලොකු ඉවහල් භාවයක් ලැබෙනවා කියන කාරණාව අපිට විශ්වාසයි. මම කැමති නැවතත් දිලානි ඔබ වෙත යමු වෙන්නේ. ඇත්තටම දැන් අපි ගොඩක් දේවල් කතා බහ කළා මේ වැඩසටහනේ සංවිධාන ශක්තිය කොහොමද කාගේ එකමුතුවෙන්ද සිදු කරන්නේ කියලා. කොහොමද වැඩසටහනේ පෙළ ගැස්ම ගැන අපි කතා කරමු පොඩ්ඩක්. ඇත්තටම පෙළ ගැස්ම ගැන කතා කරොත් අපි මේක නිකන් තරු පළසක් නෙමෙයි. කෑනේ ඇවිදගෙන යනවා සහ එහෙම අපිට දේවල් ඉතින් අපිට එහෙම තරු පළසක් නෙවෙයි මේක. සුවිශේෂී කාර්යයන් මේ ඇතුළත සිද්ධ වෙනවා. කියන්නේ මෙතන ඇත්තටම අපිත් එක්ක සහභාගී වෙනවා ක්‍රීඩා අංශයෙන් විශේෂ වූ තරු ඒගොල්ලන්ගේ ඇක්ෂන් කියන්නේ ක්‍රියාකාරී දේවල් කියන්නේ ඇත්තටම නිකම්ම ඇවිදගෙන ගිහිල්ලා අපි දේවල් පෙන්නන එක නෙමෙයි අපි එදා දවසට සුවිශේෂී වෙන්න ඕනේ. ඒ සුවිශේෂීත්වය ඇත්ත වශයෙන්ම අපිට පෙන්වීම තමයි තරු පළස අපේ ඇත්තටම අපි ඒක භාවිතා කරේ. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. ඇයි අපි කියන්නේ මේකට ආසියානු තරු පළස කියන එක අපි යොදාගත්තේ කියන එක. ලංකාවට විතරක් ශ්‍රී ලංකාවට විතරක් අදාළ වෙන්නේ නැතුව අපි ජාත්‍යන්තරයට හැමදේම අපි හැමෝගෙම අවශ්‍ය නැතුව අපි ජාත්‍යන්තරයට යන්න ඕනේ කියන එක. ඒ තරු පළස ජාත්‍යන්තරයට යාම සඳහා ආසියාව කියන එක කියන්නේ ආසියාව කියන වචනේ අපි භාවිතා කරේ ඒකයි. අපිට ලඝු වෙන්නේ නැතුව ආසියාව කියන වචනේ අපි භාවිතා කරලා ආසියාතිකව අපිට අවශ්‍ය කරන කියන්නේ අවධානය අපි ලබා ගැනීමේ අවශ්‍යතාවය මේ වෙනකොට අපිට අත්‍යවශ්‍යයි. ඉතින් ඒ දේවල් එක්ක තරු පළස කියන එක නිකන් සාමාන්‍ය තරු පළසක් නොවි මේක විශේෂී ක්‍රියාකාරකම් සහිතව දකින්න පුළුවන් කියන එක කියන්න ඕනේ එදා දවසට. 31 වෙනිදා රාත්‍රිය නිකම්ම සාදවත් සැමරුමක් බවට පත් වෙන්නේ නැහැ. එයින් ඔබට ලබා ගන්න බොහෝ දේවල් තිබෙනවා කියන කාරණාව ස්වාධීන රූපවාහිනිය බලන ප්‍රේක්ෂක ඔබට අපි සඳහන් කරනවා. විශේෂ අත්දැකීම් ගොඩක්. සමහර දේවල් අලුතින්ම අපූර්ව අත්දැකීමක් බවට පත් වේවි. රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට කොහොමද මේ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන තරු මේ එකම වේදිකාවක කොහොමද හැසිරෙන්නේ කියන කාරණාව පිළිබඳ දැක ගන්න. මම කැමතියි ඩීඩී ලිවේරා මහත්මිය දැන් අපිත් එක්ක සහභාගී වෙන නිසා අහන්න ඔබතුමිය සඳහන් කළා වගේ දැන් රත්මලාන ගුවන් තොටුපළත් ජාත්‍යන්තරයට ගෙන යන්න අරන් දින කාලවකවානුවක මෙවැනි වේදිකාවක් අපේ රටේ ඇතිවීම පිළිබඳව මොකක්ද අදහස? මං හිතන්නේ දැන් අපිට තියෙන තත්ත්වය බැලුවොතින් මේ ලෝක වසංගතයේ තත්ත්වයත් එක්ක බැලුවම අපි සෑහෙන අඳුරු කාලයක වගේ ඉන්නේ ලෝක වටේම. එවැනි අවස්ථාවක මේ වගේ අත්දැකීමක් දෙන එක මං හිතන්නේ සාමාන්‍ය ජනතාවටත් මේක ලොකු දෙයක්. ඒකත් අපි අගය කරන්න ඕනේ මේ වගේ දෙයක් ස්ටානි කිව්වා වගේ අද ඊයේ හිතපු දෙයක් නෙමෙයි. අපි මාස ගානකට මේක ගැන අපි වැඩ කෙරුවා. ගොඩක් උනන්දුවක් දැක්වුවා මේ වගේ වැඩසටහනක් ඉදිරියට ගේන්න. මේක අපි කරන්නේ
අලුත් අවුරුද්දට යනකොට අපි යම් කිසි ජෝයි එකක් හරි යම් කිසි හෝප් එකක් එක යන්නේ. අනිත් එක අපේ ලංකාවේ තියෙන හැම ටැලන්ට් එකක්ම ෂෝකේස් කරන අවස්ථාවක් මේක. ඉතින් අපි බැලුවේ ඉදිරියට යනකොට අපි මේ අවුරුදු දෙක මෙහෙම ගත කළා. ඉදිරියට යනකොට අපි යම් කිසි හෝප් එකක් යම් කිසි ජෝයි එකක් ඉදිරියට අපි මොනවද බලන්නේ කියන හැඟීමකින් තමයි අපිත් මේකට සහභාගී වුණේ. හොඳයි. අවසාන වශයෙන් අපි හැමෝම කියමු ආරාධනා කරමු අපේ ප්‍රේක්ෂකයින්ට මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. ඔබෙන් පටන් ගමු. ඇත්තටම මේ අමිල තැන්ක් මේ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි ගරු ස්වාධීන නාලිකාවටත් ගරු සභාපතිතුමාටත් ඉතින් අපේ ඉතින් අධ්‍යක්ෂක මණ්ඩලයටත් සියලුටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් 31 රැය අනිවාර්යයෙන්ම නරඹන්න මේ වැඩසටහන පුරාවටම අපි ගොඩක් වෙලාවට සියුම් කාරණා සඳහන් කළේ නැහැ. සමහර ප්‍රේක්ෂකයන්ට හිතෙන්නේ අපි ගොඩාක් වපසරියක් කිව්වා විතරයි ඩීටේල් කළේ නැහැ කියලා. ඉතින් නමුත් අපි සියල්ල මේ ඉදිරියේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් S2 මේ සියලුම සමාගම් සියලුම දෙය එකතු වෙලා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් එහෙනම් මේ හැමෝටම ආරාධනා කරනවා 31 රැය බලන්න 31 අත්දැකීම විඳින්න. එතකොට ස්වාධීන නාලිකාව තබන අලුත් පියවර දකින්න කියලා. සභාපතිතුමනි. ඔව්. ගුවන් පතේක තරු පායන්න පුළුවන්ද? මල් පිපෙන්නට පුළුවන්ද? මේ 31 දා රාත්‍රියේ ඒ වගේ කරන්නයි අපි යන්නේ. අර කලින් සඳහන් කළා වගේ සමහරලාට අපි කියන මෝස්තරයක රෙද්දක් නම් වැලේවන්ලා තිබ්බහම ලස්සන තියෙන ඒවා නෙවෙයි අපි කියන්නේ. ක්‍රීඩකෙක්ගේ ස්ටයිල් එක මෝස්තරය මොකද්ද? ඇවිදින කෙනෙක්ගේ තියෙන හැඩය මොකක්ද? අන්නේ ඒ හැඩය මේ තරු ගුණය අපි 31 දා රාත්‍රියේ අරගෙන එනවා. හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක සත්භාවයෙන් එකතු වෙන්න සතුට විඳින්න කියලා. ඇත්තටම අපේ හැමෝම සඳහන් කරා වගේ 31 දවසේ සහභාගී වෙන්න අපිත් එක්ක එකතු වෙන්න මේ නවම අත්දැකීම ඔයගලන්ට විඳ ගැනීමේ අවස්ථාව ලබා ගැනීමට. මාතත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. අපි අපිත් එක්ක මේ උත්සවය නරඹලා අපිත් එක්ක අලුත් අවුරුද්දට අලුත් හෝප් එකකින් ඉදිරි ගමන යන්න කියලා තමයි අපිත් ආරාධනා කරන්නේ හැමෝටම. එහෙනම් අලුත් අවුරුද්දක අලුත් බලාපොරොත්තු ඇති කරගන්න ස්වාධීන රූපවාහිනිය ඔස්සේ 31 දා රාත්‍රියේ 2021 වසර අවසන මේ සාදවත් සැමරුම සමගින් එක්වන්නට ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි මේ වැඩසටහනින් සමුගන්නට සූදානම්. මේ එහෙනම් 31 දා රාත්‍රියේ ආසියානු තරු පළසට එක්වන්නට ඔබට ආරාධනා කරමින් සමුගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්.